නෑ අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ඇමොස් කියන මෘදුකාංගය පොඩ්ඩක් ඔයාලට හඳුන්වලා දෙන්න. data analysis වලදී මේ ඇමොස් කියන මෘදුකාංගය භාවිත වෙනවා covariance based structural equation modeling. like structural equation model එකක් develop කරනකොට ඒක covariance based approach එකේ ඔයාලා කරනවා නම් ඔයාලට පහසුවෙන් භාවිත කරන්න පුළුවන් මෘදුකාංගය තමයි මේ ඇමොස් මෘදුකාංගය. මේක අපිට පහසුවෙන් ගන්න පුළුවන් IBM ලගේ SPSS කැටගරි එකට අයිති මෘදුකාංගයක්. ඔයාලා මේක ඔයාලගේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරලා ගත්තොත් මේක ඩෙස්ක්ටොප් එකේ අයිකන් එක මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා. ඇමොස් graphic කියලා. ඒක ඩබල් ක්ලික් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ ඇමොස් කියන මෘදුකාංගයේ මේ view එක. අපි අද මේ වීඩියෝ එකේදී මේ view එක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා මේ වගේ තියෙන tools කිහිපයක් ඒව කොහොමද භාවිතා කරන්න කියන දේ අපි පැහැදිලි කරමු. සාමාන්‍යයෙන් මේ ඇමොස් කියන මෘදුකාංගය තුළ මේ අපි covariance based structural equation model එකක් හදනකොට ඉතින් මේකේ පළවෙනි පියවර වෙන්නේ මේ confirmatory factor analysis එක. දැන් අපි කියනවා measurement model එකක් develop කරලා ඒ measurement quality එක බලන්න ඕන. එහෙනම් අපි measurement model එකක් හදනකොට පොඩි graphical visualization එකක් මෙතන ඒක කොහොමද සකස් කරන්න කියන දේ අපි example එකකින්. ඒකට තමයි මේ tool මේක tools තියෙනවා අපිට භාවිතා කරන්න පුළුවන්. මම ඉස්සෙල්ලම මේ sheet එක කොහොමද වෙනස් කරගන්නේ ඒක adjust කරගන්නේ. ඒක open වුණාට පස්සේ පොඩි A4 sheet එකක් වගේ sheet එකක් එනවා. මේකේ size එක අපිට adjust කරගන්න පුළුවන්. මේක මත තමයි අපි මේ graphic එක ගන්න. එහෙනම් view ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා උඩ tool එකේ view කියන එක. view එකේ තියෙනවා interface properties කියලා. මේ interface properties click කරාට පස්සේ මෙන්න අපිට මේ interface එක වෙනස් කරගන්න පුළුවන්. page size එක වෙනස් කරගන්න පුළුවන්. A4 landscape portrait කරගන්න පුළුවන්. Tamanට අවශ්‍ය size එකට paper size එක වෙනස් කරගන්න පුළුවන්. margins ඊට පස්සේ colors එහෙම තමන්ට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. highlight set මෙතන port මම මෙතනදී default select කරා මෙන්න portrait A4 okay කරා. අර size එක ඕන එකක් select කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේකින් එකට මේ tools භාවිතා කරන්න කොහොමද කියන දේ. මේ යෝගින් මොකක්ද අර්ථය? සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය වුණොත් අඳින්න measured variable එක. කියන්නේ අපි directly අපේ study වලදී measure කරගන්නවා directly measure කරගන්නවා සමහර variables. උදාහරණයක් විදියට අපි ස්ටුඩන්ට් කෙනෙක්ගේ ගත්තොත් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්ගේ අපි GPA එක GPA එක ගත්තොත් GPA එක අපිට කෙලින්ම quantitative variable එකක් විදිහට කෙලින්ම ගන්න පුළුවන්. ඒ වගේම අපි යාගෙන් ඇහුවොත් සාමාන්‍යයෙන් average expenditure කොච්චරක්ද කියන්නේ වියදම මාසිකයක වියදම ඇහුවොත් ඒක සාමාන්‍ය වශයෙන් value එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වියදම ඇහුවොත් එතකොට ඒක directly measure වෙන variable. මේ directly measured වෙන variable එකක් අපිට මේ අඳින්න පුළුවන් මෙන්න මේ raw observed variable කියන icon එක. මේක select කරනකොට මෙන්න කෙලින්ම මේක නිල් පාට වෙනවා පොඩ්ඩක් background එක. ඒක select වුණාට පස්සේ ඔයාලට ඇවිල්ලා ඔයාලගේ අවශ්‍ය ස්ථානයක මේක තමන්ට අවශ්‍ය තරමේ මේ rectangle එකක් විදිහට දෙන්න පුළුවන්. මේකට ඊට පස්සේ variable එක ඔයාලට ගේන්න පුළුවන්, add කරගන්න පුළුවන් data set එක link කරනකොට. මම මේක data set එක link කරන අවස්ථාවේදී පැහැදිලි කරන්නම්. එහෙනම් measured variable එකක් අපි කොහමද
අඳින්නේ මෙන්න මේ icon එක පතන. එහෙනම් මේක සිලෙක්ට් වුණාට පස්සේ ඔයා තැන් තැන් වල සිලෙක්ට් කරන්න යන්න බෑ. එතෙන්දි කිහිපයක් එයා අඳ ගන්න. ඒ නිසා මම මේකේ දැනට ඉවත් කර ගන්නවා මේ erase කියන icon එක පතන. erase object. object එකක් erase කරන්න අවශ්‍යයි නම් පිට මෙයාව පදනම් කරගන්න. ඊළඟට මෙතන තියෙනවා grow unobserved variables කියලා. unobserved variables කියලා එකක් තියෙනවා. මෙයා ක්ලික් කර ගමන් අපිට අදින්න පුළුවන් unobserved variable එක. unobserved variable එක කියන්නේ මොකක්ද? අපි හිතමු අපිට directly measure කරගන්න බැරි variable. උදාහරණයක් විදිහට satisfaction. satisfaction එක measure කරගන්න බෑ directly. අපි මොකද කරන්නේ? ඒකට statement කිහිපයක් questions කිහිපයක් තුලින් එයා indirectly measure කරගන්නවා. තනි construct එකක් විදිහට. අන්න ඒ වගේ variable එකක් අපිට මේකේ අඳින්න ඕන නම් එයාට භාවිතා කරන්න පුළුවන් මෙන්න මෙයා. නම් එයාව සිලෙක්ට් කරගෙන අපිට අවශ්‍ය size එකට මේ ellipse ආකාර හැඩයට මෙයා අඳින්න පුළුවන්. අවමක හැඩයට ගත්තත් මේක දිගට variable name එක දිගයි නම් ටිකක් අපි මේක දික් කරලා ගන්නවා. ඒක ගැටලුවක් නෑ. මම මේකට පදනම් කර ගන්නවා පොඩි example එකක් data. එතෙන්දී මම සැලකිල්ලට ගන්නවා variables යුගලයක් unobserved variables යුගලයක් satisfaction and loyalty කියලා. satisfaction එක සහ loyalty කියලා අපි unobserved variable යුගලයක් අපි මේකට සැලකිල්ලට ගන්නවා කොහොමද මේ diagram එක අඳින්නේ කියන. අපි data set එකේ satisfaction කියන එක measure කරලා තියෙනවා variables 5කින්. ඒව short names වලින් තමයි rename කරගෙන තියෙන්නේ. මොකද මේක අපිට අවශ්‍ය වෙනවා යම් තැනකට ගෙනියන්න. එතකොට variable name එක කෙටි නමකින් දක්වනවා. satisfaction එකත් මම ඒ වගේම loyalty කියන එකත් variables දෙක සැලකිල්ලට ගන්නවා. මෙතෙන්දි මේ example එක කතා කරන්නේ. හරි. දැන් බලමු satisfaction එක කියන දෙකේ මම මේ unobserved variable එකක් නිසා මම එයාව rename කර ගන්නවා මේ object එක satisfaction. කොහොමද object එකක් rename කරගන්නේ? rename කරගන්න පුළුවන් අපිට මෙන්න මේ object එක උඩ double click කරලා පස්සේ object properties කියලා එකක් එනවා. ඒකේ අපිට පුළුවන් මේ object එක rename කරගන්න. මම මේ rename කරනකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන කරුණ මම කියන්නම්. මේ variable name එකට ඔයාලට short name එකක් දෙන්න පුළුවන්. කෙටි name කෙටි දෙන්න. satisfaction is satisfaction means කියලා පොඩි කෙටි name එකක් භාවිතා කරනවා. ඊට පස්සේ variable label එක විදියට ඔන්න මම overall satisfaction එක කියන එකම දානවා. එතෙන්දි මෙතන display වෙන්නේ අපේ label එක තමයි display. label එකක් දාලා නැති අවස්ථාවේදී display වෙනව name එක. ඒක වෙනම. මම මේව කියන්නේ මේකෙදී මේ name එක විදියට ඇතුළත් කරන variable අපි test එක spaces තියන්න බෑ test එකේ. ඒක අපිට process එක ඉස්සරහට යනකොට ගැටලුවක් වෙනවා. ඒක නිසා මේකේ spaces තියන්න බෑ, ඔය symbols දාන්න බෑ.
හැබැයි ලේබල් එකේ වාට ස්පේසස් තියන්න පුළුවන් ඒකේ ගැටලුවක් නැහැ. හරි? ඒක නිසා නිරන්තරයෙන්ම මෙයාව කෙටි නේම් එකක් වාර්තා කරාට පස්සේ අපිට ෆුල් නේම් එක ඩිස්ක්‍රිප්ෂන් එක දාන්න පුළුවන්. ස්පේසස් තියන්න එපා. සිම්බෝල්ස් දාන්න එපා. එතකොට ෆොන්ට් සයිස් එක ඔයාලට ඕන නම් තා පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන්. සයිස් එක ඕන. රෙගුලර් සයිස් එක තමයි මේකේ 18 කියලා වැටලා තිබුණා. නැත්නම් ඒක එක එක්කෙනාගේ වෙනස් කරගන්න පුළුවන් රෙගුලර් සයිස් එක මේක ප්‍රොපර්ටිස් එක. හරි. දැන් unobserved variable එකක් මම ඇදලා. දැන් මෙයා හැදිලා තියෙන්නේ ඉන්ඩිකේටර් පහකින්. ඒ ඉන්ඩිකේටර්ස් කොහොමද අඳින්නේ? ඉන්ඩිකේටර්ස් අඳින්න පුළුවන් මෙන්න මෙයාව පදනම් කරගෙන. Rover latent variable so add an indicator to latent variable. දැන් අපි latent variable එකක් තමයි මෙතන ඇදලා තියෙන්නේ. ඒ latent variable එකට indicators add කරන්නත් පුළුවන්. නැත්නම් තව දෙයක් තියෙනවා Rover latent variable කියලා තියෙනවා. එහෙනම් මේක විතරක් සිලෙක්ට් කරලා අපිට පුළුවන් එකපාරටම latent construct එක මඳින්න. අර process එක මඳින්න පුළුවන්. හරි එකපාරට. එයා එතෙන්දී මොකද්ද කරන්නේ ඉස්සෙල්ලම මෙයා වැඳගෙන ඊට පස්සේ ඒකේ ඉන්ඩිකේටර්ස් අඳින්න. හරි? මම දැන් අනිත් ආකාරයක් පැහැදිලි කරන්නම්. දැන් මෙයා වැඳලා තියෙද්දි අපිට පුළුවන් මෙයා සිලෙක්ට් කරලා මෙයා උඩ සිලෙක්ට් වුණාට පස්සේ රෙඩ් කලර් එක එනවා සිලෙක්ට් item එක සිලෙක්ට් වුණාට පස්සේ ඩිෆෝල්ට් එන්නේ රෙඩ් කලර් එක මෙතන ඩිස්ප්ලේ. ඒක කලර්ස් වෙනස් කරගන්න පුළුවන් ඔයාලට. හැබැයි මෙතන මම රෙඩ් කලර් වෙන්න දීලා තියෙන්නේ රෙඩ් කලර් එක උනාට පස්සේ මම අපිට අවශ්‍ය ඉන්ඩිකේටර්ස් පහ එතෙන්දී ඇඩ් කරගන්න. ඇඩ් කරාට පස්සේ ඔයාලට පේනවා මේක අර මේ page එකකින් පිටත තියෙන කැතයි. එහෙනම් ඒක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මෙන්න මේ tool එක භාවිතා කරලා මෙතන මේ rotate the indicators of latent variable. latent variable එකක තියෙන indicators rotate කරන්න පුළුවන් මෙයාව පදනම්. මෙයා select කරාට පස්සේ මෙන්න මෙයා උඩ red color වෙනවා. එතෙන්දි මෙන්න Tamanට අවශ්‍ය පැත්තට ඒක හරව ගන්න පුළුවන්. එහෙනම් rotate කරන්න දාන්න. හරි. ඊට පස්සේ අපිට අවශ්‍යයි නම් මේ indicators තමයි අපි දැන් satisfaction එකට අදාළ indicators පහ තමයි මෙතෙන්ට දාන්නේ data set එක link කරාට පස්සේ. හරි? දැන් මේක පොඩ්ඩක් අපේ size එක adjust කරගන්න අවශ්‍ය වුණොත් ඒක කොහොමද කරන්නේ කියලා. මේ size එක adjust කරගන්න පුළුවන් මෙන්න මේ tool එක. මෙන්න මෙයා. එයාව සිලෙක්ට් වුණාට පස්සේ එයා විතරක් සිලෙක්ට් කළොත් ඉන්ඩිවිජුවල් අයිටම් එකක් තමයි අපිට වෙනස් කරන්න පුළුවන්. මෙන්න මෙයා වෙනස් කරන්න පුළුවන්. එක තමයි වෙනස්. දැන් මේ වගේ අයිටම් එඩිට් කරද්දී මම පොඩ්ඩක් සජෙස්ට් කරනවා මේක ඉන්ඩිවිජුවල් කරන්න ගියොත් ටිකක් මේ සයිස් එකටම මෙයාව කරන්න ගියාට පස්සේ ටිකක් කාලය වැය වෙනවා. ඒකට එක ක්‍රමයක් තියෙනවා. එහෙනම් මෙයා සිලෙක්ට් කරාට පස්සේ මේ ඔක්කොටම එකම කාර්යය කරන්න ඕන එකම කමාන්ඩ් එක දෙන්න නම් මෙන්න මෙයාව සිලෙක්ට් කරගන්න. දැන් මේ දෙකම එකපාර සිලෙක්ට් කරන්න පුළුවන් අය. හරි. එහෙනම් මේ දෙකම එකපාර සිලෙක්ට් කරලා අපි දැන් බලනවා මේ එකක් උඩ අපි ඇඩ්ජස්ට් කරොත් මෙන්න අර සමස්තයටම බලපාන. හරි සරලයි. ඕනනම් මේවත් සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. දැන් අර ඔක්කොම සිලෙක්ට් කරලා තියෙද්දි එකපාරට මේ ටිකම වෙනස් වෙනවා. නැත්තම් ඉන්ඩිවිජුවල් කරන්න ගියොත් ටිකක්
කරදරයි. ඊට පස්සේ ඒකත් හරි. දැන් මට අවශ්‍යයි මෙන්න මේක දැන් අපි ඇඳලා තියෙන තැන වෙනස් කරන්න. මේක පොඩ්ඩක් මේතන නෙවෙයි වෙනින් තැනකට ගෙනියන්න. ඒ වෙනින් තැනකට ගෙනියන්න අපිට මූව් කරන්න ඕන ඔබ්ජෙක්ට් එකක්. ඔබ්ජෙක්ට් එකක් මූව් කරන්න අපිට පුළුවන් මෙන්න මෙයාව ගන්න. මෙයා සිලෙක්ට් කරාට පස්සේ මෙන්න ඔබ්ජෙක්ට් එකක් මූව් කරන්න පුළුවන් ඉන්ඩිවිජුවල් ඔබ්ජෙක්ට්. හරි? එහෙනම් මෙයා විතරක් සිලෙක්ට් වුණොත් මෙන්න තනි ඔබ්ජෙක්ට් එකක් තමයි අපේ මූව් කරන්න පුළුවන්. දැන් අපිට අවශ්‍යයි මේ සමස්ත කන්ස්ට්‍රක්ට් එකම මූව් කරන්න. අන්න එතෙන්දී අපි මොකද්ද කරන්නේ? මෙයා සිලෙක්ට් කරගත්තට පස්සේ මේ දෙකම සිලෙක්ට් වෙලා තියෙද්දි අපිට ඕන තැනකට මෙයාව ගෙනියන්න පුළුවන්. මම මෙතෙන්ටම ගන්න. හරි. මේ දෙක ඩිලිට්. ඊට පස්සේ දැන් මෙයාල මොනවද? මෙයා අපිට කරන්න පුළුවන් මේ එක ඔබ්ජෙක්ට් එකක් ඉන්ඩිවිජුවල් ඔබ්ජෙක්ට් සිලෙක්ට් කරන්න තමයි යා දෙන්නේ. අපිට පුළුවන් මේ කීපයට විතරක් කමාන්ඩ් එක දෙන්න. ඒ ටික වෙනම සිලෙක්ට් කරලා අදාළ කමාන්ඩ් එක දෙන්න. එහෙමත් පුළුවන්. එතකොට මෙයා ගත්තොත් මෙයා ක්ලික් කරගම ඔක්කොම සිලෙක්ට් වෙනවා. නම් ඒ ඔක්කොම සිලෙක්ට් all ඔබ්ජෙක්ට් කියන එක තමයි. මෙයා දුන්නොත් deselect all object මෙන්න red color black color වුණා ඔක්කොම. okay. දැන් අපි තව latent constructor එකක් තිබුණා loyalty කියලා. ඒකෙන් indicators පහක් තියෙනවා. දැන් ඔයාලට මේ process එකම කරන්න පුළුවන්. දැන් කොහමද? එකපාරට පුළුවන් මෙයා select කරා එකක් ගත්තා. දැන් ඒක පහක් දැම්මා. ඊට පස්සේ මෙන්න මෙතනින් rotate කරා. හරි. ඊට පස්සේ මේ දෙකම select කරගෙන අපිට අවශ්‍ය තැනකට move කරා. size එක adjust කරගන්න අපි මෙයා select වෙලා තියෙද්දි මෙයාත් ගත්තා. size එක adjust කරගත්තා. ඒක rename කරා. මේ process එක යන්න පුළුවන්. නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. තව පහසු ක්‍රමයක් තියෙනවා. මම ඒකත් පැහැදිලි කරන්නම්. ඒක ඔයාලට වැදගත් වෙන්න පුළුවන්. එකම විදියට මේක පොඩක් ලස්සනට මේක ඇඳ. දැන් මේ size එකටම අනිත් ඒවත් අපිට ගන්න පුළුවන් නම් තා ලස්සනයි පොඩ visualize. එහෙනම් ඒක අපිට පුළුවන් මේකෙම duplicate එකක් ගන්න. එහෙනම් ඒක කොහොමද කරන්නේ? ඒක කරන්න පුළුවන් මෙන්න මෙතන duplicate object කිය. මෙයා විතරක් select කරොත් මොකද්ද වෙන්නේ? individual object එක තමයි select duplicate එක. දැන් එහෙම අවශ්‍ය නෑ මට. මට අවශ්‍ය වෙන්නේ මේ construct එකම copy එකක් ගන්න. එහෙනම් මෙයා select කරා. දැන් අපි මෙතනට ගිහිල්ලා mouse point එක click කරලා ඇදගෙන ආවට පස්සේ ඒ size එකටම තවත් එකක් එනවා. දැන් කෙනෙක්ට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මේකත් satisfaction නේ මේකත් satisfaction. ඊයෝ ප්‍රශ්න නෙමෙයි. මේවා අපිට edit කරගන්න පුළුවන්. දැන් rename කරගන්න තියෙන්නේ. එහෙනම් rename කරගන්න අපිට මොකද්ද කරන්නේ? මේ object එක උඩ double click කරා. object properties එනවා. අන්න එතෙන්දී නමක් දුන්නා. හරි සරලයි. දැන් එකම size එකට අපිට මේ diagram එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ වගේ මොනවද ඇතුළත් කරන්නේ? මේ මොනවද? එන ගැටලුවක් ඇති වෙනවා. මේවා දැන් අපි භාවිතා කරන් දන්නවා මෙයා මේකත් ඊට පස්සේ මෙයාලා සිලෙක්ට් කරන්න පුළුවන්
මේ ටික කොහොමද ඩුප්ලිකේට් කරන්නයි එක ඉන්ඩිවිජුවල් ඔබ්ජෙක්ට් එකක් මූව් කරන්න ඉරේස් කරන්න මේකේ සයිස් එක ඇඩ්ජස්ට් කරන්න රොටේට් කරන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මේ පැන්සලක් වගේ එකක් තියෙනවා එයාගෙන් පුළුවන් මේ පොඩ්ඩක් අර අදිනකොට පොඩ්ඩක් අක්‍රමවත් විදියට හැදුනොත් ඒක පොඩ්ඩක් ටිකක් මොඩිෆයි කරන්න මම ඒක පෙන්නන්නම් ඉස්සරහට ඒක යූස් කරන ආකාරය දැන් අපිට අවශ්‍ය වෙන්න පුළුවන් මේවට data add කරගන්න. ඒක කොහොමද කරන්න කියන දේ මම පැහැදිලි. එහෙනම් අපි මූලිකවම දැනගන්න ඕනි මේ අපේ Amos graphic එකට data set එක link කරන්නේ කොහොමද? එහෙනම් ඒකයි දැන් කියාව. දැන් data set එක link කරන්න අපිට පුළුවන් මෙන්න මේ ආව පදනම් කරන්න. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ක්ලික් කරාට පස්සේ අපිට select data ගිහිල්ලා යන්න. මම ක්ලික් කරා. ක්ලික් කරාට පස්සේ මේ වගේ view එකක් එනවා. එතෙන්දී ඒ view එක ඩබල් ක්ලික් කරාට පස්සේ මෙන්න අපිට අපේ data ටික කොහෙද තියෙන්නේ කියන දේ අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ data set එක දුන්නට පස්සේ දැන් මොකද්ද උනේ ඩබල් ක්ලික් කරා අපේ data set එක සිලෙක්ට් කරනවා. දැන් මේ සිලෙක්ට් කරනකොට මම තව පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මෙතෙන්දී අනිවාර්යෙන් SPSS එකක් විදියට data select කරගෙන තියෙන හදාගෙන තියෙන එක වඩා හොඳයි. මොකද SPSS file එකකට data අරගත්තට පස්සේ අපිට මේ මෙයාව පහසුවෙන් Amos එකට convert කරගන්න පුළුවන්. ගන්න පුළුවන්. Excel එකකුණු දෙනවා මේ අයිට දෙනවා මේ ස්ටැක් නෑ මේ ෆයිල් ටයිප්. හැබැයි වඩා පහසුයි SPSS එකට අරගෙන ඒව රීනේම් කරලා ඒ කිටි නේම්ස් දාලා ඒ කාර්යයන් ටික කරගෙන ඇවිල්ලා SPSS ෆයිල් එක සේව් කරගෙන එයාව පදනම් කරගෙන අපි data set එක open කරගන්නවා නම් වඩා හොඳයි. ඒක select කරලා අපිට කරාට පස්සේ මෙන්න මෙතන එනවා කොච්චර මොකද්ද file name එක ඒකේ කොච්චර observations තියෙයිද කියන දේ අපිට එනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන මේ වගේ මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. මේකේ තියෙනවා මෙන්න grouping variable කියලා. මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරනවා. ඒක අපිට ඉස්සරහට වැදගත් වෙන්න පුළුවන්. කෙනෙක්ට අවශ්‍ය වුණොත් මෙයාව කම්පෙයාර් කරන්න මේ මොඩල් එකක් අපි හිතමු satisfaction එකයි loyalty එකයි අතර තියෙන relationship එක බලන්න. මේ relationship එක මොකක් හරි demographic variable එකක් එක්ක කම්පෙයාර් කරන්න අවශ්‍යයි. අන්නේ කම්පෙයාර් කරන්න අවශ්‍ය වුණොත් අපිට මේ data set එක group කරන්න පුළුවන්. මේ grouping variable එකක් add කරගන්න. නම් grouping variable click කරොත් අපිට අහනවා categorical variable මොන variable එක මතද මම මෙයා group කරන්නේ. අපි හිතමු gender කියලාම. ඒක okay gender select කරලා okay කරොත් ඊට පස්සේ මෙතන group value කියන එක මේ hide වෙලා තිබුණේ දැන් පොඩ්ඩක් highlight වෙනවා. එයා double click කරාට පස්සේ එනවා මොන group එකද මේකද දෙකද gender එකේ පළවෙනි category එකද දෙවෙනි එකද select කරන්න. ඒක පළවෙනි එක select කරලා okay කරොත් මෙන්න මෙතන එතෙන්දී අපිට පෙන්නනවා 396න් 215යි අපි ගන්න මෙතන. ඒ comparative study එක කරමු. දැන් මට එහෙම අවශ්‍ය නැහැ. මට ඔක්කොම no value එකක් දුන්නට පස්සේ 396ම ගන්න පුළුවන්. grouping variable එකක් තෝරන no variable කියලා දෙන්න. එතෙන්දී මෙයාව hide වෙනවා. දැන් okay කරා. දැන් කොහාටද data ටික ආවේ? ඒක ගැටලුව. ඒක බලන්න පුළුවන් මෙන්න මෙතන උඩ තියෙනවා list of variables in model. ඒ කියන්නේ මේ අපි දැන් අඳපු model එකේ variables එතන display වෙනවා. ඒක click කරොත්. මෙන්න දෙකයි අපි අඳලා තියෙන්නේ. short name එකයි label එකයි දෙනවා.
ඒ වගේ මෙතන ගත්තට පස්සේ මෙතන මේක ක්ලික් කරොත් අපිට එනවා list of variables in a data set කියලා. එහෙනම් data set එකේ variables ටික අපිට මෙහෙම දැන් අපිට පුළුවන් මෙයාව drag කරගෙන මෙතෙන් plot කරලා පස්සේ අපිට පහසුවෙන් data ටික මෙයාට ගන්න. right. මම එනම් මෙයා පළවෙනි එක මෙතෙන්ට ගන්න. මම මෙතන පටන් ගත්තා. මෙතනදී reference number එකක් දෙනවා මේ එක කියලා. එතන ඉඳන් පටන් ගන්න එක ඉඳන් එතෙන්ට එක දුන්නා. ඔයාලට පුළුවන් මේක උඩට එක දුන්නත් ගැටලුවක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. මෙයා දාන එකේ වැදගත්කම මම පැහැදිලි කරන්න. ඊට පස්සේ අපිට දැන් මෙහෙම data ටික add කරගන්න පුළුවන්. ඒක. ඒ වගේම royalty එකෙත් ඒ විදිහට ගන්න. අතරයි. ඒ වගේම දැන් කෙනෙක්ට මේක දැන් move කරනකොට එකක් උඩ එකක් මෙන්න બોලේ හතර නැති වුණා කියලා හිතනවා මේක හතර උඩමයි පහක් වැටුනේ. ඒක ගැටලුවක් නෑ. නැවත හතරේ අර සිලෙක්ට් කරගෙන ඇවිල්ලා එයාව මෙතෙන්ට ඇඩ් කරන්න. ඊට පස්සේ පහ වෙනවා මෙතෙන්. සැලකිලිමත් වෙන්න ඕන අනිවාර්යයෙන්ම මෙයා සිලෙක්ට් කරගෙන මෙතෙන්ට ආවට පස්සේ රෙඩ් කලර් වුණාට පස්සේ තමයි අපි mouse එක ක්ලික් කරගෙන ඉන්න එක අතාරින්නේ. අපි මේ තැනක එයාව ගෙනල්ලා ඇතෑරියොත් එකපාරට එයා measured variable එකක් විදිහට ගන්න. මෙයාට අදාළ එකක් නෙමෙයි පිටින් එයා measured variable එකක් විදිහට ගන්න. මේ rectangle එකක් ඇදලා තියෙන අපි මේ measured variable එකක් ගන්න. එහෙනම් ඔයාලා අනිවාර්යයෙන්ම ඒ වැරද්ද කරන්න එපා. measured variable එකක් ගන්නකොට මෙයා red color වුණාට පස්සේ තමයි අත. හරි. ඊට පස්සේ තව වැදගත් දෙයක් තමයි දැන් මම කියනවා මේ එක ඇවිල්ලා තියෙන එක ඇරෝ එකකට. මොකද්ද මේක? මේක ඇමොස් වල තියෙන රික්වයර්මන්ට් එකක්. මෙයා එනවා මේ identify model check එකට model identification එකට මේක එක ඇරෝ එකකට එක. දැන් අපිට පුළුවන් මේක වෙනස් කරන්න. ඒක කොහොමද කරන්නේ? මේ ඇරෝ එක උඩ ක්ලික් කරාට පස්සේ ඇරෝ එක උඩ ක්ලික් කරාට පස්සේ දකින්න මෙතන view ගිහිල්ලා object properties අරගෙන කෙනෙක්ට පුළුවන් දැන් මේ ඇරෝ එක select කරන්න. red color වෙනවා. සමහර අවස්ථාවන් වලදී මේ කෙලින්ම මෙතෙන්ට mouse එක අරන් යනකොට arrow එක select වෙන්න පුළුවන් අන්න select වුණා. එතකොට මෙන්න test එකේ මොකුත් නැහැ. parameter කියන එක තියෙනවා. එතන regression weight එක එකක් ඇවිල්ලා තියෙනවා. හරි. දැන් මේක අපි නැති කරොත් එක නැති. අනිවාර්යයෙන්ම යමස් වල තියෙන requirement එකක් තමයි මේක latent construct එකක් ඇඳලා පස්සේ එක direction එකකට regression weight එක එක වෙන්න ඕන. සමහර අවස්ථාවන් වලදී අපිට සිදු වෙනවා මේක delete කරන්න. අපි හිතමු උදාහරණයක් විදිහට මම එක construct එකක් අඳිනවා. ඒකේ මට දැන් අඳපු එකේ එකක් වැඩි. delete කරන්න ගියාට පස්සේ මේ delete එක erase object ගිහිල්ලා මම මෙයාව delete කරන වැරදි. දැන් මෙතන ඇත්තටම අවශ්‍යතාවය පුරාල නැහැ. මේක incomplete එකක්. මේ මෙහෙම අපි අරගෙන ගිහිල්ලා මොඩල් එක රන් කරොත් හදලා අන්නිතෙන්දී error එකක් පෙන්නනවා. මම ඒක පෙන්නන්නම්. මේකේ එකක් අයින් කරලා මොකද්ද display වෙන error එක කියලා. ඉස්සරහට ගිහිල්ලා අපි ඒක බලමු. දැන් අපි මේ data add කරගත්තා.
ඊට පස්සේ මට අවශ්‍යයි දැන් මෙන්න මේ මොනවද? මේක සාමාන්‍යයෙන් දෙන්නේ මේ latent construct එක හැදෙන්නේ මේ variable පහින්. මේ variables පහේ variability එක තමයි මෙයා තුළ represent වෙන්නේ. දැන් මේ satisfaction එක කියන එකට අපි එක fact එකක් නැත්නම් එක variable එකක් ගත්තොත් ඒ variable එකකින් explain කරනවා මේ XTF5 XTF4 මේ එකින් එකේ variability එකකින් explain කරන පෙත්සතයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේ fact analysis theory වලදී ගත්තොත් මේකේ explain කරන variability එකක් තියෙනවා explain නොකරන variability එකක්. මේ explain නොකරන variability එක අපි error එකක් විදිහට දක්වනවා මෙතන. නම් error එක අපි දක්වන්න කෙලින්ම පුළුවන් ඕනනම් කෙනෙක්ට මේ ටික නම් rename කරගන්න. කෙනෙක්ට පුළුවන් මෙතන එකින් එක double click කරලා text එකට ගිහිල්ලා E1 E2 මෙහෙම මේවට rename දෙන්න. ඊට වඩා පහසු ක්‍රමයක් තියෙනවා. මේක close කරලා මෙතන තියෙනවා උඩ plugins කියලා එකක්. දැන් මේක practice කරන්න එකක් අරගෙන මේක install කරගෙන එතකොට මේක ඔළුවට යනවා හොඳටම. අවදාවත් ඕන කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් ඊට පස්සේ. ඒ ගැටලු තියෙනවා ආයෙ නැවතත් වීඩියෝ එක බලලා ඒ ස්ටෙප් වලදී අහන්න පුළුවන්. ගැටලුවක් තියෙනවා ක්ලියර් කරගන්න බැරි මේක කමෙන්ට් එකක් දාන්න පුළුවන්. එතෙන්දී මම ඒක ක්ලියර් කරලා දෙන්න. මේ plugins ගියාට පස්සේ ඒකේ තියෙනවා මෙන්න name unobserved variables කියලා. name unobserved variable. unobserved variable එක. hey මේ error එක observed නෑනේ. දැන් measure කරලා නෑනේ error එක capture අපි අරගෙන නෑනේ data set එකේ. ඒක unobserved වෙන්නේ අපි fit කරාට පස්සේ model එක fit කරාට පස්සේ ඒ ඊට පස්සේ තමයි value එකක් එන්නේ. එහෙනම් ඒ value දැනට unobserved. ඒක නිසා යාලවා name කරගන්න අපි මෙයා click කරගමන් මෙන්න automatically ඒ name වෙන්නේ බලන්න මෙතන එකේ ඉඳලා තමයි එයා පටන් ගන්න එක construct එක මේ අපේ එක assign කරපු තැන ඉඳන් තමයි එයා rename කරන්න පටන් ගන්න. ඊට පස්සේ මෙතන 5 දක්වා ගිහලා ඊට පස්සේ 6 පටන් ගන්න මෙතන එකේ දෙවෙනි construct. okay reference. හරි. ඊට පස්සේ දැන් අපි මොකටද මේ දෙකක් link කරන්නේ? covariance කියන එක. මේ arrow එකකින් අපි කියන්නේ එක පැත්තකට direction එකක් අඳින්න. අපි උදාහරණයක් විදිහට dependent independent එකේ ඉඳන් dependent එකට අපි direction එකක් අදිනවා නම් ඒක අපි මේ විදිහට dependent එකක් අදිනකොට dependent variable එකක් වෙනකොට අනිවාර්යයෙන්ම dependent variable එකට error එකක් එනවා. සාමාන්‍ය regression එකකදී ගත්තොත් dependent variable එකෙන් අපි error එකක් generate කරනවා. fit කරාට පස්සේ model එක. ඒ error එක represent කරන්න ඊට පස්සේ අපි මෙන්න මෙතනින් දෙනවා unique add a unique variable to existing variable. එහෙනම් මේ existing variable එකට අපි error එකක් add කරනවා. දැන් ඊක අර මේක උඩම ගියා. එහෙනම් ඒක පොඩ්ඩක් move කර ගන්න පුළුවන්. මේ move කියන object එක ගත්තා. එයා පොඩ්ඩක් එදිස්. දැන් මොන්න පොඩ්ඩක් කැතයි වගේ. කැතයි වගේ නිසා ඒක අපිට හදන්න පුළුවන් මෙන්න මේ පැන්සල ගත්තා. මෙයා ටච් අප් එක ගත්තා. ක්ලික් කරාට පස්සේ මෙන්න ලස්සනට ඒක ඇඩ් කරගන්න පුළුවන්. දැන් මෙයා අපි සාමාන්‍යයෙන් error එකක් නිසා residuals කියලා අපි represent ඒක ඕනනම් දැනට මම delete කරනවා. සාමාන්‍ය dependent එකට තමයි independent variable through dependent වලට අපි direction එක දානකොට මේ එක පැත්තකට direction එක දානකොට මෙයා ගන්න.
ඩිපෙන්ඩන්ට් එකකදී අනිවාර්යෙන් අපි මේ රෙසිඩුවල්ස් ටර්ම් එකක් ඇඩ් කරනකොට මෙයාව සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන්න පුළුවන් මෙතන මොඩල් එකක් හදනකොට ඉස්සරහට වැදගත් වෙනවා මේ කෝවේරියන්ට් මේ දෙක කෝවේරියන්ට්. එහෙනම් ඊකට තමයි මෙන්න මේ draw covariance double headed arrow. මෙන්න එයා අරගෙන සිලෙක්ට් කරා මෙතෙන්ට ගියාට පස්සේ රෙඩ් කලර් වුණා. ඔන්න mouse pointer එක ක්ලික් කරා. ආදගෙන අනිත් එක උඩ සිලෙක්ට් වෙනකොට එයා green color වෙනවා. වගේ නම් නැත්නම් ඔයාලගේ සාමාන්‍ය වෙනත් color එකක් වෙන්නත් පුළුවන්. green color වෙනවා එතෙන්දී mouse අතහැර. හැබැයි කෙනෙක් දැන් මෙයා සිලෙක්ට් කරගෙන ඇවිල්ලා මෙයා සිලෙක්ට් වෙන්නේ නැතුව මුකුත් මෙයා සිලෙක්ට් වෙන්නට කලින් අතාරිනවා. ඇඳෙන්නේ නැහැ. එතකොට අයියෝ මගේ වැඩ කරන්නේ නැහැ කියලා කලබල වෙන්න එපා. හරියට ගම වේදේ තමයි මෙයා ක්ලික් කරලා මෙයා සිලෙක්ට් වුණාට පස්සේ තමයි mouse pointer ඊට පස්සේ මේ ඇඳපු ආකාරයක ඇතයි වගේ නම් අපි මේක දාගෙන පොඩ්ඩක් ටිකක් මේ මෙසර්මන්ට් මොඩල් එක ඩෙවලොප් කරන මට්ටමටම මම මේක ගෙන ආවා. මොකද මේ ටූල්ස් ටික කියන්න ඕන නිසා. හරි. ඊළඟට අපි බලමු සාමාන්‍යයෙන් මේකේ මෙතෙක් ඉස්සරහට ආපු නිසාම මේකේ මොඩල් එක කොහොමද ගන්න. දැන් අපි data set එක link කරලා තියෙන්නේ. අනිවාර්යෙන් මේක process එක ගියාට පස්සේ save කරගන්න ඕන. මේක මම save කරේ නෑ. save කරගන්න ඕන. save as ගිහිල්ලා අපිට මෙසර්මන්ට් මොඩල් එකක් විදියට ඔයාලට කැමති name එකක් දෙන්න පුළුවන්. save කරලා තමයි මොඩල් එක run කරන්න දෙන්නේ. නැත්නම් save කරේ නැතොත් එයා පළවෙනි step එක විදියට save කරන්න කියලා command එක දෙනවා. කියනවා අපිට this. දැන් මොඩල් එක run කරන්නට ඉස්සෙල්ලා මෙතන run කරන්න නම් මෙතන තියෙනවා calculate estimate කියලා. ඊට මෙහා පැත්තේ තියෙනවා analysis property. මම ඒක ක්ලික් කරනවා පොඩ්ඩක්. ඉස්සරහදී වැදගත් වෙනවා මේ මෙයා සාමාන්‍ය covariance based semiotic structural equation modeling. වලදී covariance based approach එක ගන්නකොට මෙයා කරන්නේ මේ සාමාන්‍යයෙන් maximum likelihood method එක තමයි apply. ඒකේ bias output ඒ දේවල් මේ output එක කියන එක අපිට ක්ලික් කරන්න ඕන. output අපිට අවශ්‍ය වෙන outputs අපි select කළා තමයි model එක run. සාමාන්‍යයෙන් measurement model එකක් හදනකොට නැත්නම් confirmatory factor analysis එකක් කරනකොට අපි මේ වගේ select කරනවා මේ standardized estimates සහ correlations කියන දේ අනිවාර්යයෙන්ම අවශ්‍යයි. factor scores අපිට වැදගත් factor scores significance වෙනවා. ඊට පස්සේ කෙනෙක්ට අවශ්‍යයි නම් මේ data වල normality එක check කරන්න මේ test for normality and outlier test එක තියෙනවා. ඒකේ skewness and Curtis values මත පදනම් වෙලා එයා result එකක් දෙනවා. ඊට පස්සේ අපේ measurement model එකක් හදනකොට ඒකේ measurement model එක goodness එක okay නැත්නම් අපිට ඒක modify කරන්න පුළුවන්, refine කරන්න පුළුවන්. ඒකට අපි මොකද කරන්නේ modification index කියන එක අපි ක්ලික් කරනවා. ඒ ටික ක්ලික් කරලා තමයි සාමාන්‍යයෙන් measurement model එකක් කරන්න නැත්නම් confirmatory factor analysis එකක් කරනකොට අපි model එක run කරනවා. මම ඊට පස්සේ calculate estimate ගියා. ප්‍රශ්නයක් නැතුව calculate වුණා. කොහොමද calculate වුණා කියන දේ අපි දැනගන්නේ calculate වෙන්නට කලින් මෙන්න මේ view text කියන එක hide වෙලා තිබුණා. ඊට පස්සේ මෙතනත් hide වෙලා තිබුණා. මම ඕනනම් ආයේ මේකේ පොඩි වෙනස්කමක් කරනවා. මෙයාව අයින් කරනවා. එක මම අර කිව්වා එකක් අයින් කරාට පස්සේ මොඩල් එක රන් වෙන්න දෙන්නේ නැහැ කියලා. බලන්න දැන් මොඩල් එක රන් වෙලා නැහැ.
එතෙන්දී රන් වෙන්නේ නැති නිසා මෙන්න මේව හයිඩ් වෙලා තියෙනවා. දැන් මම මේකේ අර රික්වයර්මන්ට් එක සැටිස්ෆයි වෙන්නේ නැති අවස්ථාවක මම මේක රන් කරන්න බෑ. රිසල්ට් එකක් එන්නේ නැහැ. මෙයාව හයිලයිට් වෙන්නේ නැහැ. මොකක් හරි ගැටලුවක් තියෙනවා. හැබැයි මෙතන මෙයාව හයිලයිට් වුණා. පොඩ්ඩක් එයා ක්ලික් කරලා බැලුවම මෙන්න කියනවා the model is probably undefined. In order to achieve the identifiability, it will probably to be necessary to employ one additional constraint. එක constraint එකක් add කරන්න කියන දේ අපිට දෙන්න. ඒ කියන්නේ මේ මෙයාට එක දෙන්න කියලා කියන අපේ එක arrow එකට මේ constraint එකක් add කරන්න. එහෙනම් මෙයා click කරා regression weight එක 1 දුන්නා. close කරා. දැන් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් model එක run කරන ගමන් මෙයා මෙන්න මෙතන display වුණා කියන්නේ කෙලින්ම අපේ පිටත් model එකේ ගැටලුවක් නැහැ. පිටත් model එක run වුණා. දැන් ඊට පස්සේ මෙන්න regression weight ඇවිල්ලා තියෙනවා මේ ටිකේ. මේකේ එකයිනේ අපි එක දුන්නනේ. දැන් මේ වෙනින් එකත් එකක් ඇවිල්ලා තියෙනවා. මෙහෙම ඇවිල්ලා තියෙන එකට වඩා වැඩි වගේනුත් ඇවිල්ලා. මේව අපිට පොඩ්ඩක් අර කම්පෙයාර් කරන්න ප්‍රායෝගික අපහසු නිසා අපි මොකද්ද කරන්නේ? ස්ටෑන්ඩඩයිස් එස්ටිමේට් එක දාගන්න. අන්න ස්ටෑන්ඩඩයිස් එස්ටිමේට් ගත්තට පස්සේ මේ වැලියුස් නිරන්තරයෙන්ම එකට අඩුවක් මැක්සිමම් යන්න පුළුවන් එක ආසන්න වැලියුස්. ඊට පස්සේ මෙතනින් මේ ඩිස්ප්ලේ වෙන්නේ මේ satisfaction එකයි loyalty එකයි අතර තියෙන correlation එක තමයි 0.575 වෙලා තියෙන. unstandardized ගත්තොත් covariance එක තමයි මෙතන එන්නේ. ඒවා අපි පුළුල්ල ඉදිරියට කතා කරනවා. දැන් මං හිතනවා මේ වීඩියෝ එක නැරඹීමෙන් පස්සේ ඔයාලට මූලික අදහසක් ඉන්නේ නැති මේ ඇමොස් කියන මුදුකාංගයේ මේ view එක භාවිතා. එහෙනම් visual diagram එකක් හදලා අපි කොහොමද measurement quality එක පරීක්ෂා කරන්න කියන process එක අපි වෙනත් වීඩියෝ එකදී සාකච්ඡා කරමු. කට්ටියටම thank you. You can add word.